එහෙනම් දැන් අපි ඊළඟට බලන්න ඕනේ දැන් වේදනාව නිරුද්ධ වෙන්න ඕන. වේදනාව නිරුද්ධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? වේදනාවට හේතු වෙච්ච ප්‍රත්‍ය වෙච්ච ඒ සමුදය ධර්මයේ ප්‍රපංච ධර්මයේ නිරුද්ධ කරන්න ඕන. වේදනාව කුමක් ඇති කල්ලි සකස් වන්නක්ද? වේදනාව සකස් වෙන්නේ ස්පර්ශය නිසායි. නිකං ස්පර්ශනේ සම්පස්සය. එහෙනම් සම්පස්සය නිසායි වේදනාව සකස් වෙන්නේ. සම්පස්ස ප්‍රත්‍යයෙන් තමයි වේදනාව සකස් වෙන්නේ. සම්පස්ස පත්‍ය වේදනා. එහෙනම් අපි දැන් බලමු ඒ ස්පර්ශය බුදු පියාණන් වහන්සේ ඒ පස්සේ බුදු පියාණන් වහන්සේ කොහොමද විග්‍රහ කරන්නේ? උන්වහන්සේගේ බුද්ධ වචනේ අසිරිමත් විවරණය මොකක්ද කියලා අපි දැන් බලමු. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? කතමෝච භික්ඛවේ පස්සෝ චෛමේ භික්ඛවේ පස්සකාය චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති භික්ඛවේ පස්සෝ අන්න මාතුකා පස්සෝ ස්පර්ශයේ පස්සෝ විග්‍රහ කරද්දී කියන්නේ සම්පස්සෝ කියලා. දැක්කනේ? චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ යනසෙන්. එහෙනම් අන්න මාත්‍රකාව ස්පර්ශයයි එහි නිද්දේශ උද්දේශ නිද්දේශ උද්දේශය තමයි පස්සය. නිද්දේශ පටිනිද්දේශ දක්වා එනකොට අපි දකින්නේ මේ මොන ස්පර්ශයද කියලා. එහෙනම් අන්න අර සැප වේදනාව ජනිත වෙන්නේ කුමකින්ද? දැන් මම කිව්වා වේදනා තුනක්. තිස්සෝ වේදනා. දැනටමත් ඒක පැහැදිලි ඇති. ඒ තිස්සෝ වේදනා සකස් වෙන්නේ සම්පස්ස තුනකින්. රාග සම්පස්සයෙන් සෝමනස්ස සාගත සුඛ වේදනාවත්, ද්වේෂ සම්පස්සයෙන් දෝමනස්ස සාගත දුක් වේදනාවත්, මෝහ සම්පස්සයෙන් උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සාගත අදුක්ඛම සුඛ වේදනාවත් සකස් වෙනවා. තුන් ආකාරයකට වේදනා සකස් වෙනවා. තිස්සෝ වේදනා. මේ වේදනා තුنين අපිට දැන් අවශ්‍ය කරන්නේ සෝමනස්ස සාගත සුඛ වේදනාව පිළිබඳ විමර්ශනය කිරීම. අනිත් දෙක පොඩ්ඩක් අපි පැත්තකින් තියනවා. ඊළඟ සතියේක අපි පටිසම්පාද දෙක විග්‍රහ කරගමු. එතකොට දැන් අපි දකිනවා එහෙනම් මෙතන මොන සම්පස්සේද? නිකන් සම්පස්සේ නෙවෙයි රාග සම්පස්සේ. රාග සම්පස්සයෙන් තමයි රාග සම්පස්සජ වේදනා යන ආදි වශයෙන් ආස්වාද වේදනාව සකස් වෙන්නේ. සෝමනස්ස සාගත සුඛ වේදනාව. එහෙනම් දැන් මෙතන පෙන්වන්නේ රාගයෙන් යුක්ත වැහැයි රූපය ස්පර්ශ වෙන අවස්ථාව. චක්කු සම්පස්සේ කිව්වට මදි. දැන් චක්කු සම්පස්සේ තුන් ආකාරයකින් එනවා. ඉස්සෙල්ලත් මම පැහැදිලි කළා. රාගයෙන්, දේශයෙන්, මෝහෙන් මේ හැම අවස්ථාවකටම කියන්නේ චක්කු සම්පස්ස කියලා තමයි. රාගයෙන්, දේශයෙන්, මෝහෙන් ඇහැ රූපයක් ස්පර්ශ වුණොත් ඒ අවස්ථාව තුනේදීම සකස් වන වේදනාවට කියන්නේ චක්කු සම්පස්ස ජා වේදනා. හැබැයි ඒ මොහොතේදී ඒ ස්පර්ශයේ පිණිස මුල් වෙච්ච අකුසල චිත්තය රාගයේද දේශයේද මෝහයේද කියන කාරණාව මත එතන ස්පර්ශය වෙනස් වෙනවා. රාගය මුල් වුණොත් රාග සම්පස්සජ වේදනා. දේශය මුල් වුණොත් දේශ සම්පස්සජ වේදනා. මෝහය මුල් වුණොත් මෝහ සම්පස්සජ වේදනා. චක්කු සම්පස්සේ කියන්නේ මාතෘකාව. ඒ නිද්දේශ වශයෙන් රාග සම්පස්සජ වේදනා, දේශ සම්පස්සජ වේදනා, මෝහ සම්පස්සජ වේදනා ආදී වශයෙන් ඒ සම්පස්සේ විවිධතාව විභේදනය අපි දකින්න. එහෙනම් පින්වතුනි ඔන්න නුවණින් බලන්න ඕන ඔබ දැන් අපිට අවශ්‍ය කරන්නේ සෝමනස්ස සාගත සුඛ වේදනාව. ඒක ජනිත වෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? මෙන්න මේ රාග සම්පස්සයෙන් තමයි සෝමනස්ස සාගත සුඛ වේදනාව ජනිත වෙන්නේ. එහෙම නැත්නම් ආස්වාදයේ ජනිත වෙන්නේ රාග සම්පස්සයෙන්. ඒ කියන්නේ දැන් අපි යමක් රාගසිතකින් ස්පර්ශ කළොත් තමයි ඒ අරමුණ සැප රූපයක් හැටියට සැප අරමුණක් හැටියට අපිට දැනෙන්නේ. ඒක රූපයක් වෙන්නත් පුළුවන්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අදහසක් වෙන්නට පුළුවන්. කුමක් වුණත් සැප ආස්වාදයක් අපිට දැනෙන්නේ. සැප රූපයක්, සැප සද්දයක්, සැප ගන්ධයක්, සැප රසයක්, සැප ස්පර්ශයක්, සැප අදහසක් වශයෙන් මේ බාහිර ආරම්මන සැප වශයෙන් විකෘති වෙලා පේන්න ගන්නේ, දැනෙන්න ගන්නේ කුමක් නිසාද?
රාගයෙන් ඒ බාහිර ආරම්මන ස්පර්ශ වෙච්ච නිසා. එතකොට අපි මේ සැප රූපේ අනාදි වශයෙන් රැවටෙන මේ අවස්ථාවේදී රූපේ සැපයක් නැහැ. රූපේ දුකකුත් නැහැ. රූපේ අදුක්කම සුඛ වේදනාවකුත් නැහැ. හුදෙක් මේ රූපේ සැප රූපයක් වශයෙන් පේන්නේ ඇයි? එහෙනම් මෙන්න මෙතන තමයි ගැටේ තියෙන්නේ. ඔන්න උතරත් ලොකු ගැටයක් තියෙන තැනක්. දැන් ওই රාග සම්පස්සේ කියලා අපි කිව්වා. එහෙනම් මේ සැප වේදනාව ජනිත වෙන්නේ කොතනද? ඔන්න ඔය රාග සම්පස්සේ ප්‍රත්‍ය කරගෙන පස්සපච්චය වේදනා. එහෙනම් පින්වතුනි මේ වටිනාම තැනක් හොඳින් අහගන්න තන් සුණාත සාදුකම් මනසිකරොත. වටිනා තැනක් ගැඹුරු තැනක්. රාග සම්පස්සයෙන් තමයි රාග සම්පස්සජා වේදනා හේවත් ආස්වාදයේ සකස් කරන්නේ. එහෙනම් මෙන්න මේ රාග සම්පස්සය තුල තමයි මේ මුලාව සංගවිලා පවතින්නේ. රූපේ සැපයක් නැහැ. රූපේ සැප රූපයක් වශයෙන් විද්‍යමාන වෙන්න ගන්නේ මෙන්න මේ සම්පස්සය නිසා. එහෙනම් මෙතන අපි සඳහන් කරන රාග සම්පස්සජා වේදනා කියලා. රාගයෙන් සිදුවන සම්පස්සය. ඒකෙවි සංයෝජන සහිත ස්පර්ශය. එහෙනම් දැන් මෙතන රාගයෙන් සිදුවන ස්පර්ශයක් තියෙනවා. එහෙනම් රාගයේ සමග යෙදුණු ස්පර්ශයක් තියෙනවා. එහෙනම් මොන රාගයේද මේ? සංකප්ප රාගෝ පුරුෂස්සකාමෝ. කාම ස්පර්ශය කිව්වොත් නොන අවස්ථාවට. එහෙනම් මොන රාගයේද මේ සංකල්පීය රාගයේ ස්පර්ශ වෙන්නේ? එහෙනම් ඒ බුද්ධලයාගේ චිත්ත සංතානයේ පවතිනවා සංකල්පීය රාගයක්. සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ නෙතේ කාමායනි චිත්‍රානි ලෝකේ තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ මේ පුද්ගලයාගේ කාමයේ කියලා කියන්නේ සංකල්පීය රාගයටයි. නෙතේ කාමායනි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ පවතින විචිත්‍රවත් භාවයට නෙමෙයි කාමයේ කියන්නේ. තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ ලෝකේ පවතින විචිත්‍රත්වයේ එසේම තිබුණාවේ. තිබෙද්දි විනයන්ති චන්දන් අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති. ඥානවන්තයෝ පඬිතුයෝ මොකද කරන්නේ? ඒ විචිත්‍රවත් ලෝකයේ පිළිබඳ චන්ද රාගේ දුරු කර. දැන් උදාහරණයක් ගත්තොත් පංචකාම ගුණයෙන් යුක්ත රූප ලෝකේ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සීලය ආරක්ෂා කරපු පෙර භවයන්හි සීලය ආරක්ෂා කරපු පිනෙන් සෝභමාන රූප සෝභමාන ස්වරූපී ස්ත්‍රීන් පුරුෂයන් ලෝකෙ පහළ වෙනවා. නාම රූප වශයෙන් ස්වරූපී වර්ණ සහිතව ඒ පංචකාම ගුණයෙන් යුක්ත ස්ත්‍රීන් පුරුෂයන් ලෝකෙ පහළ වෙනවා. එතකොට මෙන්න මේ ස්වරූපී ස්ත්‍රීන් හෝ ස්වරූපී පුරුෂයන් මේ හොඳටම තේරුම් ගන්න පුළුවන් තැන මම මේ සඳහන් කරා. කවුරුත් කොතනත් අහු වෙන තැන. ඒ ස්වරූපී ස්ත්‍රීන් හෝ ස්වරූපී පුරුෂයන් හෝ යනාදී වශයෙන් අපිට මේ විද්‍යමාන වන ස්වභාවයක් තියෙන. ඒකට නෙමෙයි කාමී කියන්නේ. ඒ ඇවිල්ලා නැතේ කාමානි චිත්‍රාන් ලෝකේ විචිත්‍රවත් රූප ලෝකේ තියෙන. ඒ විචිත්‍රවත් රූප කර්මන රූපයි සකස් වෙලා තියෙන. ඒවට නෙමෙයි කාමී කියන්නේ. කාමී කියන්නේ එබඳු රූප සැප දෙනවා කියලා අර පුද්ගලයාගේ සිත තුළ ගොඩනැගිලා තියෙන සංකල්පයටයි. එබඳු රූප සැප දෙන්නේ යන සංකල්පයටයි. අපේ ශාසනයේ හිටියා සුභා කියලා රහත් තරණින් වහන්සේ නමක් අතිශය සුරූපී. කොච්චර සුරූපීද කියනවනම් ඇයගේ පස්සෙන් රජ කෙනෙක් කියනවා හැමදාම මම ඔබව මගේ අගමහිසිය කරගන්නම් කියලා. ඉතින් එක්තරා දවසක ඒ රජු ඇවිල්ලා එතුමියගේ ඇස් දෙක වර්ණනා කරන්න ගත්ත ඇස් දෙකේ ලස්සන. ඔබේ දැස හරිම හරිම ප්‍රිය මනාපයි, හරිම ආස්වාදනීයයි, හරිම ලස්සනයි ආදි වශයෙන් ඇහැගෙන ඔහුට කවි සමයක් මතුවුණා. සුභා තෙරණිය ඇස් දෙක ගලවලා දුන්නා. ඔබ මේකටද ලස්සනයි කියන්නේ මේ අසුචි ගොඩකටද? මේ වගේම ඇතුළ ලේ ගලනවා මේ බලපං. මේකටද ලස්සනයි කියන්නේ යනාදි වශයෙන්. ඒකේ 이르දි බලයෙන් මහරහත් තෙරණින් වහන්සේ නම. ඔය විදිහට තවත් ඕනතරම් උපමා අවස්ථා තියෙනවා. එතකොට ඒ
සුභානම් රහත් තෙරණින් වහන්සේ අතිශය සුරූපී. ඒ පෙර භවයක සීලය ආරක්ෂා කිරීමේ මහ පින නිසා එබඳු ආකාරයේ උතුම් රූප සම්පත්තියෙන් යුක්තව ලෝකෙ ඉපදුනා. දැන් එතකොට ඇයගේ රූපයේ සැපදෙන රූපයක් වශයෙන් සැලකුවේ කවුද? අර අන්ධබාල පෘථග්ජන මට්ටමක හිටපු රජතුමා. දැන් ওই සුභාතරණියගේ රූපේ දැක්කේ නැද්ද? රහතන් වහන්සේලා. උන්වහන්සේලාටත් මේ රූපේ සැපදෙන රූපයක් වශයෙන් පෙනුණා. උන්වහන්සේලා දැක්ක පංචකාම ගුණයෙන් යුක්ත රූපයක් ඇයට ලැබිලා තිබුණා. පෙර භවයේ අර කුසල විපාක ප්‍රත්‍යයෙන්. හැබැයි ඒ රූපය තුල සැපයක් නැති බව දැනගෙන හිටියා. ඒ රූපේ පිළිබඳ චන්දරාගයක් ඇති වෙලා තිබුණා නම් යමෙක්ට අන්නේ පුද්ගලයාට ඒ රූපي සැප වශයෙන් පෙනුනේ. අර රජුරවන්ට උනේ ඒක. ඒ රජුරෝ එබඳු රූපයකින් සැප ලැබිය හැකිය කියන සංකල්පී රාගෙන් පෙළුණා. ඒ නිසා තමයි ඔහුට ඒ රහත් තෙරණින් වහන්සේගේ රූපය දැක්කහම කාමයේ මතුවලා ආවේ. එහෙම නැතු ඒ රූපේ කාමයේ තිබුණේ කාම රූප කියලා જાතියක් ලෝකේ නෑ. කාම රූප කියලා જાතියක් ලෝකේ නෑ. කාම රූප තියෙන්නේ හිතේ. කාම රූප සිත විසින් හදාගත්තේ ඒවා සංකල්පී රාගෙන්. එහෙම නැතු ලෝකේ කාම රූප කියලා જાතියක් නෑ. ලෝකේ තියෙන රූප. ඒ රූප අතර අර වගේ පංචකාම ගුණෙන් ඉහළ අඩු වැඩිකම් ඇති රූප තියෙන්න පුළුවන්. හීන ප්‍රණීත කිව්වේ ඒකයි. ලෝකේ ප්‍රණීත රූපයක් තියෙනවා, හීන රූපයක් තියෙනවා. පංචකාම ගුණෙන් ඉහළ රූපයක් තියෙනවා, පංචකාම ගුණේ පහළ රූපයක් තියෙනවා. සුරූපේ සහ විරූපේ කියලා ලෝක සම්මතිය අපිට උවට නමක් දෙන්න පුළුවන්. එතකොට එහෙනම් ඒකට නෙමෙයි ඒ ලෝක සම්මතයේ පංචකාම ගුණෙන් ඉහළ රූප වලට නෙමෙයි මේ කාම රූප කියන්නේ. ඒක ඇවිල්ලා ඒ පුණ්‍ය මහිමේ නිසා සකස් වෙච්ච ඒ රූපේ තියෙන පදාර්ථයේ ස්වභාවය සංගුති වෙනස්කම. ඒක සැපක් කියලා හිතන් ඉන්න එක අර ලෝක සත්‍යයේ තියෙන අවිජ්ජාව අනවබෝධය. ඇයි ඔය පංචකාම ගුණයෙන් ඔය රූපේ අඩු වුණත් වැඩි වුණත් ඒ සියලු රූප අනිච්චයි. දුක්ඛයි අනත්තයි අසුභයි. ඒ සියලු රූප කෙරෙහි තියෙන චන්දරාගය ඒකාන්තයෙන්ම දුක්ඛ ස්කන්ධයට හේතු වෙන්නේ. ඒ සියලු රූප කෙරෙහි තියෙන චන්දරාගය ඒකාන්තයෙන් මෙලොව වශයෙන් උත් පරලොව වශයෙන් උත් මහා දුක්ඛ ස්කන්ධයක් උරුම කළා තියෙන්නේ. ඒ වගේම තමයි සියලු රූප සුරූපී වුණත් විරූපී වුණත් ඉමමේව කායං උද්දම් පාදතලාදෝ කේසමතක තචපරියන්තම් පුරං නානපකාර අසුචිනෝ පච්චවෙක්කති හිසිසිට පාදාන්තය දක්වා සමගින් වැසුණා වූ නාන ප්‍රකාර අසුචියෙන් සදුනා වූ මේ කුණුකය දෙස නුවණින් බලව මහන්. එහෙනම් ඒ රූපය ලෝක සම්මතයේ විරූපී සුරූපී අනාදි වශයෙන් කුමන ආකාරයකින් හැඳින්වුවත් එසේල් අසුබ රූප එක පැත්තකින් කාය පටික්කුල සංඥාවෙන් අසුබ වශයෙන් ගත හැකි. අනිත් පැත්තෙන් තමයි එබඳු රූපයකට ඇලුම් කිරීමෙන් සුභ සිද්ධියන් නම් උදා වෙන්නේ නැහැ අර්ථුනුත් අසුභයි. ආකාර දෙකකින් අසුභය වඩන්න පුළුවන්. ඉස්සරහට ඔය අසුභය වඩන ආකාරය ගැන ඒ භාවනාවක් සහිතව දහම් පත්‍රිකාවකුත් දෙන්න අදහසක් තියෙනවා. ආකාර දෙකටම අසුභය වඩන ආකාරය. මොකද බොහෝ දෙනෙක් කියලා තිබුණා දහම් කාරණා සංගවන්න එපා. ගිහි වෙච්ච අපටත් මේ නිවන් දකින්නයි උමනාව තියෙන්නේ. අපිව අතරමං කරන්න එපා. අපටත් අසුභය කියලා දෙන්න. අපිත් වඩන්න ලෑස්ති කියලා. ඉතින් මෙහෙම දේශනාවක් මාර්ගයෙන් එක පොදුයි කියන්නේ නැතුව දහම් පත්‍රිකාවක් හදලා අපේ WhatsApp group වලට බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. කැමති කෙනෙක් ඩවුන්ලෝඩ් කරා වඩන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට හැබැයි දොස් කියන්න අවශ්‍ය නැහැ නේ කාටවත්. නේද? එතකොට කාටවත් දොස් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් වඩන්න නැති කෙනෙක් නිකන්. ඉතින් ඒක නිසා ඒ ගැන එහෙම දෙනවා. එතකොට එහෙනම් ඔන්න දකින්න ඕනේ එහෙනම් ඒ සංකල්පීය රූපය ඒ පුද්ගලයා තුළ ගොඩනැගිලා තියෙන්නේ ඒ පුද්ගලයා මුහුණ දීපු අවකාශ ජීවන වටපිටාව අනුව එයාට අහන්න දකින්න ලැබිච්ච දේවල් එක්ක කුඩා කාලේ පටන් ස්පර්ශ වෙච්ච ලෝකයක් එක්කයි අර සංකල්පී රාගෙ වැඩෙන්නේ සකස් වෙන්නේ. ඊට අනුකූලවයි මෙබඳු රූප සැපදින්නේ මෙබඳු ශබ්ද ගන්ධ රස ස්පර්ශ සැපදින්නේ අනාදි වශයෙන් සංකල්පයක් ඇති වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් ලංකාවේ ඉන්න කෙනෙක්ට සහ ඉන්දියාවේ ඉන්න කෙනෙක්ට සහ ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට සංගීතයේ රසස්වති දැනෙන්නේ මොන විදිහටද? දැන් ලංකාවේ ඉන්න තරුණයෙක්ට නම් මේ ලංකාවේ පවතින යම්කිසි ආකාරයකේ සරල ගීත සම්ප්‍රදාය
ඔහුට මහ රසාස්වාදයක් උරුම කරලා දෙනවා වෙන්න පුළුවන්. ඉන්දියාවේ අපි හිතමුකෝ උත්තර ಭಾರತೀಯ සංගීතය ඇසුරු කරගෙන ඉන්න කෙනෙක්ට නම් ඒ රාගධාරී සංගීතය ඔහුට හොයයට ආස්වාදයේ පිණිස හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාවාදී ඒ බටහිර රටක ඉන්න කෙනෙක්ට නම් අර වේග රිද්ම සංගීතය ඔහුට හොයයට ආස්වාදයේ පිණිස හේතු වෙන්න පුළුවන්. එතකොට ඒ ත්‍රිදෙනාගේම තියෙන පොදු එකඟතාවක් ඒ තමයි මේ ශබ්දය තුලින් සැප ලැබිය හැක. මේ සංගීතය තුලින් සැප ලැබිය හැක කියලා. හැබැයි විවිධතාවකුත් තියෙනවා ත්‍රිදෙනාගේ ඒ තෝරාගත්තා වූ නාද රටාවල විවිධත්වය. එක්කෙනෙක් තෝරගෙන තියෙන ලංකාවේ ඉන්න කෙනා තෝරගෙන තියෙන්නේ අර සරල යම්කිසි ස්වර සම්ප්‍රදායක්. සරල ගී ස්වරූපයක්. ඒකේ තියෙන සරල ගී කියන ප්‍රභේදය. ඊළඟට අර ඉන්දියාවේ කෙනාට තියෙන රාගධාරී සංගීත ස්වර. අර බටහිර සංගීතය තුළ තියෙන වේග රිද්ම සංගීතය. ඒ නාද රටාව. එතකොට අර ලංකාවේ කෙනාගේ නාද රටාවයි ඉන්දියාවේ කෙනාගේ නාද රටාවයි බටහිර රටේ පුද්ගලයාගේ නාද රටාව අතර වෙනසක් තියෙනවා. හැබැයි තුන් දෙනාම හිතන් ඉන්නවා මෙන්න මේ නාද රටාව තුලවත් මේ ශබ්ද රටාව තුල සැප තියෙනවා කියලා. එහෙම සැප තියෙනවා කියලා ඔවුන් තිදෙනා තුලම ආකල්පයක් සංකල්පයක් පවතිනවා. මෙන්න මේක තමයි මේ තිදෙනාගේ ශබ්දයේ පිළිබඳ කාම සංකල්පීය රාගේ කාමෙන්. ඔවුන් තිදෙනාගේ ශබ්දකාමයේ වෙනසෝකයි. දැන් අපිට බලන්න පුළුවන් දැන් තිදෙනාම හිතාගෙන ඉන්නවා තමන් මේ ප්‍රිය කරන මේ නාද රටාව තුල සැප පවතිනවා කියලා. එහෙම මුලාසහගත අදහසකයි ඉන්නේ. දැන් අපි කල්පනා කරනවා එතකොට එහෙනම් මේ නාද රටාව තුල සැප පවතිනවා නම් මේ නාද රටාව මේ තුන් දෙනාට මාරු කරලා දුන්නා සැප උපදින්න ඕන. යනාදී වශයෙන් අපි නිගමනයකට ඇවිල්ලා අපි මේ නාද රටාව මාරු කරලා තුන් දෙනාට දුන්නොත් අපි හිතමුකෝ මෙහෙම ඒ තිදෙනා ඒකටම තදින් ඇලී සිටින කියලා. ඒ සංගීත තමන් ඒ ඇසුරු කරන සංගීතයටම ඇලිලා ඉන්නවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර වේග රිද්ම සංගීතයෙන්ම ඇලිලා ඉන්න පුද්ගලයාට අර ශාස්ත්‍රීය සංගීත නාද රටා දුන්නොත් හරියන්නේ නැහැ. ඒ වගේම අර සරල ගීත වලට ඇලිලා ඉන්න කෙනාට අර විදිහේ වේග රිද්ම හෝ එහෙම නැත්නම් රාගධාරී සංගීතය ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙනවා බොහෝ විට. ඒකනේ එක සම්ප්‍රදායකට ඇලිලා ඉන්නේ. කැමති නිසානේ. මොකද ඒ ක්‍රමෙන් තමයි යාට වැඩියෙන්ම ආස්වාදය උපදින්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරොත් මේ නාද රටාව තුල සැප පවතිනවා කියලා. මේ නාද රටාව තුල හැවත් මේ සංගීතය තුලයි මේ සැපේ පවතින්නේ කියන නිගමනය තුලයි ධර්මයේ නොදන්නා වූ පුද්ගලයා ඉන්නේ. අසෘතවත් පෘථග්ජනයා ඉන්නේ ඒ නාද රටාව තුල ඒ සංගීතය තුල සැප පවතිනවා කියන මුලාසහගත විශ්වාසයෙන් දැක්මින් යුක්ත මිත්‍යා දෘෂ්ටියෙන්. එතකොට අපි මේ නාද රටාව මාරු කරලා දුන්නාම අන්න අපට පේනවා අර බටහිර නාද රටාවෙන් සැප වින්දනයක් ලැබපු තරුණයාට අර රාගධාරී සංගීතය දුන්නට හරියන්නේ නැහැ. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? ඔහුට ආස්වාදයක් නැහැ එකෙන්. ඔහුට ඕන වේග රිද්මය. එහෙනම් දැන් නාද රටාවේ නම් ඒ වගේම තමයි අර රාගධාරී අර ශාස්ත්‍රීය සංගීතයට හුරු වෙච්ච කෙනාට අර වේග රිද්ම ගෝසාකාරී සංගීතය දුන්නොත් ඔහුටත් ඒක හරියන්නේ නැහැ. ඔහුට හොයයට. දැන් එහෙනම් නාද රටාව තුල නම් සැපය පැවතුනේ. එහෙනම් නාද රටාව මාරු කරලා දුන්නාම සැප උපදින්න ඉපැයි. ඒ සංගීතය තුල නම් ඔය කියන සැපේ තියෙන්නේ. එහෙනම් සංගීතය මාරු කරලා දුන්නාම සැප උපදින්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඔබ එදිනෙදා නිවෙස්වල ඕන තරම් අත්දකින සිදුවීමක් තියෙනවා. ඒ තමයි තාත්තා කැමති සින්දුවට පුතා කැමති නැහැ. පුතා කැමති සින්දුවට තාත්තා කැමති නැහැ. තාත්තා කැමති පැරණි තාලි ගායකයන්ගේ සින්දු වලට. පුතා කැමති නවීන තාලි ගායකයන්ගේ සින්දු වලට. තාත්තට පුතාගේ සින්දු ගෝසාවක්. පුතාට තාත්තගේ සින්දු ගෝසාවක්. මේකට අපි කියන මොකද්ද? මේකට අපි කියන මේකට සංස්කෘතික ඝට්ටණය කියලා කියන නමක් දාගෙන තියෙනවා. සංස්කෘතික ඝට්ටණය තියා මොන ඝට්ටණය කියලා දාගත්තත් ඔතන තියෙන සංකල්පීය රාගය අවුල. තාත්තාගේ කාලයට අනුකූලව තාත්තා තුල ගොඩනැගිච්ච සංකල්පීය රාගය එකක්. ඊට අනුකූලයි ඒ නාද රටාවල සැපයක් ඇත කියන මුලාසහගත දැක්ම. පුතාගේ කාලයකට පුතාට මුණ ගැහුනේ මෙන්න මේ ආකාරයේ නාද රටා. ඒ නිසා මොකද උනේ? ඔහුගේ සංකල්පයක් බහ ගන්නවා හිතේ මෙබඳු නාද රටාවලයි සැප පවතින්නේ කියලා. මෙන්න මේකයි මේ විවිධත්වය. නමුත් මේ දෙදෙනාම රැවටිලි ඉන්නේ.
තාත්තා හිතන් හිටියා ඒ නාද රටාවල සැප තියෙනවා කියලා. පුතා හිතන් ඉන්නවා මේ නාද රටාවල සැප තියෙනවා කියලා. නමුත් අවසානයේ තාත්තට පුතාටයි දෙන්නටම සිද්ධ වෙලා තියෙන එකම දෙයයි මොකද්ද? වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සම්භවಂತಿ. එවමෙ තස්ස කේවලස දුක්ඛ සමුදය හෝති. මෙලොවත් පරලොවත් දුක විතරයි උරුමුනේ. තමගේ මුලාසහගත චින්තනය නිසා. එහෙනම් පින්වතුනි ඔන්න ගැඹුරු තැනක් දකින්න ඕනේ. එහෙනම් සංකල්පීය රාගයෙන් තමයි මේ බොරුව ආස්වාදය නැමැති මායාව නිර්මාණය කරන්නේ. ආස්වාදය යනු හුදෙක්ම මායාවක්. සංකල්පීය රාගයේ මගින් හෙවත් කාමයේ මගින් නිර්මාණය කරන මායාවක්. සංකල්පීය රාගයේ මගින් තමයි මේ කාමයේ මේ ආස්වාදය නැමැති මායාව නිර්මාණය කරන්නේ. යම්කිසි චිත්තසංතානයක මෙන්න මේ සංකල්පීය රාගයේ සහ මුලින්ම බැහැර වුණාද අවසන් වුණාද එදාට මොකද වෙන්නේ? එදාට මෙන්න මේ ආස්වාදය නැමැති මායාව නිර්මාණය වීමේ ක්‍රියාවලිය නතර වෙනවා. කොහොමද වෙන්නේ? දැන් මේ සංකල්පීය රාගයෙන් යුක්තව මේ සංකල්පීය රාගයෙන් යුක්තව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන එකට එකක් සංකල්පීය රාගයෙන් ස්පර්ශ වෙනකොටයි එහි අර ආස්වාදය හටගන්නේ. ඇහැ රූපයක් එක්ක මේ සංකල්පීය රාගයෙන් හවත් මේ ඡන්ද රාගයෙන් ස්පර්ශ වෙන මොහොතේදී ආස්වාදය හටගන්නේ පවතින්නේ. ඒ සම්පස්සේ නිරුද්ධ වෙනකොටම ආස්වාදය නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි දැනගත්තා කාමයේ දුකයි කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ දේශනාව දුක්ඛන්ති වික්ඛවේ කාමාන මේතං අදි වචන. මේ දුක යනු කාමයට නමක්. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඒ යථාබෝධයෙන් දකින්නවා මේ සංකල්පීය රාගයෙන් සැපක් නෙමෙයි උදා වෙන්නේ දුකක් කියලා. එතකොට මොකද වෙන්නේ? මේ සංකල්පීය රාගය දුරු වෙනවා. කලින් හිතන් හිටියේ මහා සැපක් කියලා. ඒ නිසා මොකෝ උනේ? සංකප්ප රාගයෙන්ම තමයි හැමතිස්සෙම ලෝකේ ස්පර්ශ උනේ. ඒ නිසා හැම මොහොතකම පෙවුනේ ලස්සන ලෝකෙක ඉපදිලා නෝපන් හිටගෙන නොතෙවිලා අදසන කෙලිය වල්මත් තියලා රසෝගේ රැඳීම රහයි ජීවිතය කියලා හිතුනේ. දැන් එහෙම හිතෙන්නේ නැහැ. දැන් යථාර්ථය අවබෝධ වෙලා. දැන් ඒ මුලාව පේන්න ගත්තා. දැන් මුලාව පේනකොට මොකද වෙන්නේ? මේ සංකල්පී රාගයෙන් හේවත් මේ කාමයෙන් උදා කරන්නේ සැපක් නෙවෙයි දුක කියලා පේනවා. සැප නෙවෙයි දුක. සංකල්පී රාගය උපකාර වෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස දුක්ඛ ස්කන්ධය සමුදය කරන්නයි කියලා නුවණින් පේනවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ සංකල්පීය රාගය පිළිබඳ මේ කාමයේ පිළිබඳ ඡන්ද රාගය හිතින් දුරු වෙනවා. ඒ කෙරෙහි තියෙන යම් කිසි ඇල්මක් පවතින නම් ඒක දුරු වෙනවා. එයම එහි උපාදානය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? යථාර්ථය නුවණින් දකින්න සංකල්පීය රාගය දුරු වෙලා යනවා. ඡන්ද රාගය දුරු වෙලා යනවා. යෝ ඡන්ද රාග විනෝ ඡන්ද රාග පහණන් ඉදන් ඉස්සරණ. ඒ කාමයන් කෙරෙහි යම් කිසි ඇල්මක් තිබුණා නම් ඒක කාම තණ්හා කිව්වේ. ඒ කාමයන් කෙරෙහි යම් කිසි ඇල්මක් තුන ඒක ඡන්ද රාගය කෙරෙහි යම් කිසි ඇල්මක් තිබුණා නම් ඒක දුරු වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඡන්ද රාගය ප්‍රහාණයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර ඇහත් රූපයත් කන සද්දයත් යනාදි වශයෙන් අභ්‍යන්තර සහ බාහිර ආයතන එකට එකක් ස්පර්ශ වීමේදී අර රාගයෙන් සිද්ධ වෙච්ච සම්පස්සේ නිරුද්ධ වෙලා යනවා. දැන් ඇහැයි රූපයයි ස්පර්ශ වෙනවා රාගයෙන් තොරව. 100ක් නෙවෙයි. 100ක් වෙන රහතන් වහන්සේගේ. ඒ මෙහා ඉන්න අයගේ අනුසය මට්ටමින් ඒ කිලුටු හිතක් තමයි ස්පර්ශ වෙන්නේ මොහොතේදී. ඒ නිසා ඒ මට්ටමේ රාග සම්පස්සයක් සිද්ධ වෙනවා. එහෙනම් යම්කිසි ආකාරයකින් හිතන්න සහ මුලින්ම රාගය නිරුද්ධ වුණොත්, ඒ කියන්නේ සහ මුලින්ම සංකල්පීය රාගයවත් කාමයේ දුරු වෙලා ගියොත්, නෙක්ඛම්මයටපත් වුණොත්, පූර්ණ වශයෙන්ම නෙක්ඛම්මය, ඒ කියන්නේ නෙක්ඛම්මය පූර්ණ වුණොත්, දැන් මොකද වෙන්නේ? නෙක්ඛම්මය පූර්ණ වුණොත් ඒ කියේ සංකල්පීය රාගය සහ මුලින්ම දුරු වෙලා ගියොත් මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා සම්පස්සේ නිරුද්ධ වෙනවා. ඒ කියේ ඇහැයි රූපයයි කනයි ශබ්ද යනාදී වශයෙන් අභ්‍යන්තර සහ බාහිර ආයතන රාගෙන් ස්පර්ශ වීම අවසන් වෙනවා. එදාට මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. අන්න රාග සම්පස්සේ නිරුද්ධ වෙච්ච දවසට ඒ රාග සම්පස්සේ නිසා හටගත්තා වූ ජනිත වෙච්ච වේදනාවත් නිරුද්ධ වෙන රාග සම්පස්සජා වේදනා කියලා. ඒකේ මොකද? ආස්වාදේ. ආස්වාදේ නිරුද්ධයි. ඔන්න ආස්වාදේ උදාවයි. ඔන්න ආස්වාදේ අත්ංගමය. ඔන්න ආස්වාදේ උදයංගමය අත්ංගමය.
ආස්වාදේ උදා වෙන්නේ රාග සම්පස්යෙන්. ආස්වාදේ නිරුද්ධ වෙන්නේ රාග සම්පස්ස නිරෝධයෙන්. එහෙනම් අන්න පටිසමුප්පන්නයි ආස්වාදය. වේදනා පත්‍ය පස්ස පත්‍ය වේදනා පස්ස නිරෝධ වේදනා නිරෝධා. එහෙනම් අන්න ඔබ දකින්න ඕන නුවණින් මේ ආස්වාදය යනු එහෙනම් නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒ කිව්වේ යම්කිසි රූපයක් පෙන්නලා අපි කාගෙන් හරි අහනවා රහතන් වහන්සේ කෙනෙකුත් ඉන්නවා පාරේ. සාමාන්‍ය පුද්ගලයෙකුත් ඉන්නවා පාරේ. අපි හිතමුකෝ අන්නර කිව්ව ආකාරයේ පංචකාම ගුණයෙන් 90 ස්ත්‍රියක් ඉන්නවා පාරේ. රහතන් වහන්සේත් ඉන්නවා සාමාන්‍ය පෘථග්ජනයෙකුත් ඉන්නවා. අපි අහනවා මේ රූපේ ආස්වාදයක් පවතින්නේද නොපවතින්නේද කියලා. මේ රූපේ ආස්වාදයක් පවතින්නේද නොපවතින්නේද කියලා අහුවාම අන්න අපට උත්තරයක් දෙන්න වෙනවා. මෙන්න මෙහෙම. කොහොමද? හේතු ඇති කල්ලි ආස්වාදයක් පවතින හේතු නොමැති කල්ලි ආස්වාදයක් නොමැත කියලා. එහෙම නැතුව නිත්‍ය වශයෙන්ම අපට පණවන්න බෑ මේ රූපේ ආස්වාදයක් ඇත කියලා. ඒ හේතුඵලයි. ඒ පටිසමුප්පන්නයි. නමුත් ලෝකයා මෙන්න මේක නොදන්න නිසාම මේ අර්ථාර්ථය නොදන්න නිසාම රාග සම්පස්සේ නිසා මේ ආස්වාදේ නිර්මාණය වෙන්නේ. මේ රාග සම්පස්සේ නිරුද්ධ වෙන්නේ මේ ආස්වාදේ නිරුද්ධ වෙනවා කියන අර්ථාර්ථය නොදන්න නිසාම ලෝකයා අනිත්‍ය ආස්වාදය නිත්‍යයි කියලා පනවගෙන ඉන්නවා. ඒ කිව්වේ ඒ රූපය තුල නිත්‍ය ආස්වාදයක් නිශ්චිතව පවතිනා නිරන්තරයෙන් පවතිනා ඒකාකාරව පවතිනා ආස්වාදයක් පවතිනවා කියලා වැරදි දෘෂ්ටියකටපත් වෙලා අන්තයකට ඇදගෙන වැටෙනවා. එදාට මොකද වෙන්නේ? ඒ රූපයට ඇලෙනවා බැඳෙනවා. ඒ රූපේ නිසා කර්ම රැස් කරගෙන භයංකාර සංසාරයට ඇද වැටෙනවා. එහෙනම් ওই විදිහටම මේ උතුම් වූ පරිසම්පාද ධර්මයේ නොදැක්කා වූ සියලුම ලෝසතුන් මේ රූප වේදනා සංඥා මේ සියලු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මවල නිත්‍ය ආස්වාදයක් දකිනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ රූපේ නිත්‍ය ආස්වාදයක් නැහැ. මේ ආස්වාදය අනිත්‍යයි. මේ රූපයත් අනිත්‍යයි. මේ ආස්වාදයත් අනිත්‍යයි ආදී වශයෙන්. නිශ්චිතව පවතිනා නොවේ, නිරන්තරයෙන් පවතිනා නොවේ, ඒකාකාරව පවතිනා නොවේ. හේතුඵල වශයෙන් ඒ මොහොතේදී පවතිනා. දැන් අර රහතන් වහන්සේත් අර පෘථග්ජන පුද්ගලයාත් පාරේ ඉන්නවා. පංචකාම ගුණයෙන් අනුන ස්ත්‍රියක් එතෙන්ට එනවා. මේ රූපය ආස්වාදයක් ඇත්තේද නැත්තේද කියලා අහුවාම ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. අන්නර හේතුඵල න්‍යාය ධර්මයට අනුකූලව අප උත්තරය දෙන ඉතිමස්මින් සතිදං හෝති මසුපාදං උප්පජ්ජති. ඉතිමස්මින් අසතිදං හෝති මස නිරෝධායම නිරුද්ධති අනාදි වශයෙන්. එතකොට මොකද වෙන්නේ? අර පෘථග්ජනය සම්බන්ධයෙන් ඉතිමස්මින් සතිදං හෝති මසුපාදං උප්පජ්ජති. ඒ පෘථග්ජන පුද්ගලයා තුළ අවිජ්ජාව පවතින තෘෂ්ණාව පවතින නිසා මොකෝ වෙන අවිජ්ජාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියලා රාග සම්පස්යෙන් යුක්තව අර රූපය අසුරු කරනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? ඒ පෘථග්ජනයේ රූපය ආස්වාදනීය රූපයක්. උඩ ඒ සැප දෙන රූපයක් සැප රූපයක්. එහෙනම් අන්න ඔහු රැවටෙනවා මේ රූපේ සැප රූපයක්. මේ රූපේ මගේ කරගන්න ඕන. මේ රූපේ රැගෙන යන්න ඕන යනාදී වශයෙන් මගේ කරගන්න ඕන බැඳ ගන්න ඕන මගේම කරගන්න ඕන. ඇයි ඒ අඥාන පුරුෂයා දකින්නවා අවිද්‍යාවෙන් මේ රූපය සැප ඇති රූපයක් කියලා. රහතන් වහන්සේ සම්බන්ධයෙන් මොකෝ වෙන්නේ? අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධෝ සංකාර නිරෝධෝ සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා ස්පර්ශ නිරුද්ධයි. රාග සම්පස්සේ නිරුද්ධයි. ඒ නිසා මොකෝ වෙන්නේ? රහතන් වහන්සේට ඒ රූපය රාගයෙන් තොරව ස්පර්ශ වෙනවා හිතට. රාගයෙන් තොරයි පිරිසුදු ස්පර්ශයක්. ඒ නිසා මොකෝ වෙන්නේ? රූපයක් වශයෙන් දකින්න ස්ත්‍රී රූපයක් වශයෙන් දකින්න ලෝක සම්මතයේ පංචකාම ගුණයෙන් යුක්ත රූපයක් වශයෙන් දකින්නවා. හැබැයි උන්වහන්සේට සැප රූපයක් වශයෙන් පේන්නේ නැහැ. මොකද රාග සම්පස්සෙත් නෙදෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට ඒ රූපේ දැක්ක කියලා අමුතු සතුටක් උපදින්නේ. අර පෘථග්ජනට අමුතු සතුටක් උපදිනවා. ඒ අමුතු සතුට තමයි ආස්වාදී. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. දැන් ඔතන හිටියා විරූපී ස්ත්‍රියක්. රහතන් වහන්සේට විරූපී ස්ත්‍රියත් එකයි සුරූපී ස්ත්‍රියත් එකයි. සුරූපී ස්ත්‍රිය දැක්ක කියලා සතුටක් හටගන්නෙත් නැහැ. විරූපී ස්ත්‍රිය දැක්ක කියලා දුකක් හටගන්නෙත් නැහැ. ඒ රූප දෙකම උන්වහන්සේ සමවට්ටමින් දකින්නවා. හැබැයි වෙනස දකින්න. මේ රූපය සුරූපී
මේ ස්ත්‍රිය ස්වරූපී මේ ස්ත්‍රී විරූපී කියලා දකිනවා. නමුත් වෙනසකට තියෙන්නේ ස්වරූපී රූපේ සම්බන්ධයෙන් රාගයකුත් නැහැ විරූපී රූපේ සම්බන්ධයෙන් ද්වේෂයක් නැහැ කිව්වේ අර ස්වරූපී රූපයට ප්‍රියභාවයෙන් බැඳින්නෙත් නැහැ ඇලෙන්නෙත් නැහැ අර විරූපී රූපයට ද්වේෂයෙන් පටිගෙන් ගැටෙන්නෙත් නැහැ ගැටීමක් හටගන්නෙත් නැහැ ගැටීමක් නැහැ එහෙනම් ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒ වගේම තමයි මුලා වෙන්නෙත් නැහැ මොහේ නැති නිසා එහෙනම් බලන්න එහෙනම් උන්වහන්සේට එක රූපයක් පමණයි රූපයක් පමණයි කිව්වහම නුවණින් දකින්න ඕන ඒ රූපයට අදාළ ලක්ෂණ පේනව නැහැ කියනව නෙමෙයි. එහෙම නොවුනොත් එහෙම මහ විනාශයක් වෙන්නේ. දැන් අපි යම්කිසි ලෝක සම්මතයේ ස්වරූපී ස්ත්‍රියකුයි විරූපී ස්ත්‍රියකුයි රහතන් වහන්සේ කෙනෙක් ඉදිරියෙන් තියලා අපි හවුවොත් එහෙම මේ දෙන්නගෙන් කවුද ස්වරූපී කියලා මට නම් ඔන්න ඔය දෙන්නම එකයි කිව්වොත් එහෙම අන්න බුදුරජාණන් අන ධර්ම ප්‍රතික්ෂේප කළා. මොකද කර්මයේ කර්මඵල විපාකේ විශ්වාසය නැති කරගත්තා. නැති වුණා. අනිත් අයටත් ඒක අහන් ඉන්න අයට කර්මයේ කර්මඵල විපාක පිළිබඳ විශ්වාසය නැති වෙලා යනවා. ඇයි එක ස්ත්‍රියක් ස්වරූපී වෙලා ඉපදුනේ අනිත් ස්ත්‍රිය විරූපී වෙලා ඉපදුනේ හේතුඵල සම්බන්ධයන් නිසා. ස්වරූපී වෙන්න හේතුව සීලේ ආනිසංස. විරූපී වෙන්න හේතුව දුස්සීලේ ආදීනම. එතකොට යම් කිසි කෙනෙක් අස්පනා අපිට පේන්න තියෙන යථාර්ථ ප්‍රතික්ෂේප කළොත් එදාට මොකද වෙන්නේ? ලෝකයට කර්මයේ කර්මඵල විපාක පිළිබඳ විශ්වාසය නැති වෙලා යනවා. එහෙනම් උන්වහන්සේ කවදාවත් ඒ වැරද්ද කරන්නේ නැහැ. උන්වහන්සේගෙන් අහුවොත් මේ දෙන්නගෙන් කවුද ස්වරූපී කියලා? මෑ ස්වරූපී, මෑ විරූපී කියයි. හැබැයි උන්වහන්සේගෙන් අහුවොත් මේ දෙදෙනාගෙන් ඔබ වහන්සේ කාටද ප්‍රිය කියලා? අන්න ඒකට උත්තරයක් උන්වහන්සේ දෙනවා. මේ රූප දෙකටම මගේ ප්‍රිය භාවයක් නැත. මේ රූප දෙකම ඒ අතින් එකයි. දෙකම සම්බන්ධයෙන් මට පවතින ආරූපේක්ෂාවක් යන දිවසින්. රූප දෙක නෙවෙයි 100ක් හිටියත් උන්වහන්සේට තියෙන ආරූපේක්ෂාව. හැබැයි එතන පෘථග්ජනෙක් හිටියනම් අන්නේ පෘථග්ජනයාට එතන පවතින රූප සම්බන්ධයෙන් එක එක මට්ටමේ චන්දරාගයක් පවතිනවා. මම මේ රූපයට ගොඩක් කැමති, මේ රූපයට ටිකක් කැමති. මේකටත් හොඳට කැමති. මේකට නම් ගොඩක්ම කැමති යන ආදිවාසී. ඊට පස්සේ අපෝ මේ රූපෙට නම් මම කැමති නෑ. අපෝ මේක නම් දකින්නවත් කැමති නෑ. අපෝ මේක පිළිකුල යන ආදිවාසීන් අප්‍රිය කරන රූප. එහෙනම් පෘථග්ජනයා ප්‍රිය අප්‍රිය වශයෙන් රූපත් එක්ක ගනුදෙනුවක් පවතිනවා. රහතන් වහන්සේට එහෙම ගනුදෙනුවක් නෑ. එහෙනම් අන්න ඒක සකස් වෙන්නේ කොතනින්ද? මෙන්න මේ සංකල්පීය රාගය නිසා. එහෙනම් සංකල්පීය රාගයේ පවතින තුරු රාග සම්පස්සේ සකස් වෙනවා. රාග සම්පස්සේ සකස් වෙන තුරු ආස්වාදයේ ජනිත වෙනවා. රාග අන්න එකට කියනවා උදයංගම අවස්ථාව. ආස්වාදයේ උදයංගම අවස්ථාව. ආස්වාදයේ උදා වුණේ ඔන්න ඔය හේතුඵල සම්බන්ධය නිසා. ඊළඟට දකින්න ආස්වාදයේ අත්ංගම අවස්ථාව. ආස්වාදයේ අස්තයට යනවා. ඒ කියන්නේ අවසානයටපත් වෙනවා. කොහොමද? ඒ සංකල්පීය රාගය යම් කිසිතකින් සහමුලින්ම බැහැර වුණා නම් එදාට මොකද වෙන්නේ? ඒ සංකල්පීය රාගය අවසන් වීමෙන් රාග සම්පස්සේ නිරුද්ධ වෙනවා. රාග සම්පස්සේ නිරුද්ධ වුණාම පස්ස නිරෝධ වේදනා නිරෝධා කියලා ආස්වාද නිරුද්ධ වෙනවා. ආස්වාද නිරුද්ධ වෙනවා. එදාට දැනීමක් පවතිනවා. සැප දැනීමක් හෝ දුක දැනීමක් හෝ අදුක්කම සුඛ දැනීමක් යන ආදී වශයෙන් පනවන්න බැරි. ආරූපේක්ෂාව. මම මගේ කියලා ගන්නේ නැති දැනීමක්. දැනෙනවා නමුත් මම මගේ කියලා ගන්න හේතු නෑ ඒක. එහෙනම් රහතන් වහන්සේට අනර කියන සංඥා, අර කියන දෘෂ්ටි සංඥා, චිත්ත කියන විපලාස තුනම දුරු වුණාට පස්සේ ආර්ය උපේක්ෂාවෙන් යුක්ත වේදනාව පවතින්නේ. සැපත් නැති, දුකත් නැති, අදුක්කම සුඛත් නැති ස්වභාවයක්. ලෝක සම්මතය. මොකද සැප රාගයෙන්, දුක ද්වේෂයෙන්, අදුක්කම සුඛ මෝහයෙන්. රාග දේශ මොහ තුනම ප්‍රහාණයටපත් වුනහම ඒ තුනින්ම විනිර්මුක්ත වෙච්ච ඒ උතුම් වූ අරිහත් ඵල චිත්තයෙන් විතරක් අත්දකින්නා වූ ඒ ප්‍රභාසර චිත්තයෙන් අත්දකින්නා වූ වේදනාවක් තමයි එතන පවතින්නේ. ඒ දැනීමක් පමණයි හුදේ. ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං. දැනීමක් විතරයි, දැන ගැනීමක් විතරයි. දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂති කිව්වේ ඒකයි. දැනීමකට සීමා වුණා. එතනින් එහාට ගනුදෙනුවක් නැහැ දැනීමත් එක්ක. ගනුදෙනුවක් නැහැ කියලා අදහස් කරන්නේ ආස්වාදයේ සම්බන්ධයි. යම් කිසි ආකාරයකින් ඒ පුද්ගලයා ආරි ශ්‍රාවකයෙක් නම් එහෙම නැත්නම් ධර්මය හා සම්බන්ධ යම් කිසි කටයුත්තක් ඔහු හෝ ඇය සමග ඇත්නම්
ඒ සම්බන්ධයෙන් කතා බහ කිරීම, ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ආස්වාදයේ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමක් නැහැ. සැප වේදනා බලාපොරොත්තුෙන් රූපයත් එක්ක ගනුදෙනු කිරීමක් නැහැ. සැප වේදනා සම්බන්ධයෙන් හෝ දුක් වේදනා සම්බන්ධයෙන් හෝ අදුක්කම සුඛ වේදනා සම්බන්ධයෙන්. ඒ කියන්නේ රූපයත් එක්ක ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවකුත් නැහැ. එහෙනම් ඔන්න සම්පස්ස අවස්ථාව ගැනත් විග්‍රහ කළා. පස්ස කියන අවස්ථාව ඒක විග්‍රහ කරද්දී සම්පස්ස යන ආදී වශයෙන් විග්‍රහ වෙනවා. එහෙනම් දැන් ඔන්න ජරා මරණ දෙකෙන් නිදහස් වෙන්නට නම් සම්පස්සේ නිරුද්ධ වෙන්න ඕන. සම්පස්සේ නිරුද්ධ වුණොත් පස්ස නිරෝධෝ වේදනා නිරෝධා, වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා, තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධා, භව නිරෝධෝ ජාති නිරෝධා, ජාති නිරෝධෝ ජරා මරණං නිරුද්ධಂತಿ යමෙතස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති කියලා අවසන් වෙනවා. එහෙනම් දැන් ඔන්න අපි ජරා මරණ දෙකෙන් නිදහස් වෙන අජරාමර වෙන ආකාරය පියවරෙන් පියවරට උතුම් වූ පටිසමුප්පාද ධර්මයට අනුකූලව බලමින් ඉන්නේ. තව පියවර කිහිපයක් අපිට තියෙන්නේ.